වාසනාවන්ත උපාසක උපාසිකා පින්වතුනි සංසාර සාගරයෙන් එතර වෙන්නට උතුම් නිර්වාණ සම්පත්තිය පසක් කර ගන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට යෙදුන උතුම් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය ධර්මයේ අනුව හැසිරීම කියන කාරණාව සිද්ධ කර ගන්නටයි සුපුරුදු පරිදි මේ සතර සතිපට්ඨාන භාවනා වැඩසටහනේ තවත් එක්තරා වැඩසටහන් කොටසකටයි දැන් මේ සහ සම්බන්ධ වෙන්නට යෙදුනේ. විශේෂයෙන්ම සමත විපස්සනා භාවනාවන් අපි මූලික වශයෙන් පුරුදු කරගෙන දියුණු කරගෙන යන්නේ. ඒ විශේෂයෙන්ම සඳහන් කරනවා සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියන මේ භාවනා ක්‍රම දෙකෙන් දියුණු වෙන්නේ පඤ්ඤා සුසමාහිත ප්‍රඥාව හා සමාධිය කියන කාරණාවන් දෙක තමයි චිත්තම් පඤ්ඤංච භාවය චිත්තම් භාවයං පඤ්ඤංච භාවය සිත දියුණු කිරීම නැත්නම් සිත වැඩිම කියන කාරණේට කියනවා චිත්තම් භාවයං කියලා. ප්‍රඥාව වැඩිම ප්‍රඥාව දියුණු කිරීමට කියනවා පඤ්ඤංච භාවයං කියලා. ඒතකොට චිත්ත භාවනාව හා ප්‍රඥා භාවනාව. චිත්තම් භාවයං කියන්නේ සමත භාවනාව. ඒ කියන්නේ සිත දියුණු කිරීම කරන්නේ සමතය. පඤ්ඤාන්ත භාවයන් කියන්නේ ප්‍රඥාව දියුණු කිරීම. සිත දියුණු කිරීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණා. අනික් ආගම් වල තියෙනවා. සිත දියුණු කරනවා. ඒ කියන්නේ සමාධිය වඩලා, සමතේ වඩලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන අනේක වේද ප්‍රාතිහාර පාණක තමයි චිත්තම් භාවයන් කියන්නේ. ඒකෙන් මේ ශාසනයෙන් බෑ අන්‍ය ශාසන වල තියෙනවා. ඒ බොරුවක් නොවන නිසා මේ ශාසනෙත් තියෙනවා. ඊළඟට පඤ්ඤාන්ත භාවයන් කියන කාරණාව පිට කිසිම ශාසනයක නැහැ. මේ ස්වාක්ඛාත වූ ශාසනය තුළ විතරයි පඤ්ඤාන්ත භාවයන් ප්‍රඥාව දියුණු කිරීම කියන කාරණාව අපිට මාර්ගඵල ප්‍රතිවේදී නිවන් අවබෝධ කරගන්නට තියෙන ප්‍රඥාව දියුණු කරගන්න. ඒ සඳහා චිත්ත සමාධිය වහල් චිත්ත සමාධිය ඇති කර ගන්නට නම් සිල්වත්කම ඇති කර ගන්නට ඕන. වදාලා යමෙක් අවුරුදු 100ක් යෝචේ වස්ස සතන් ජීවේ වර්ෂ 100ක් අවුරුදු 100ක් ජීවත් වුණත් වඩන්නේ දුස්සීල වසමාහිතු දුස්සීලව එකඟ නොවුන සිතක් ඇති වෙනවා. ඒ කියන්නේ සමාධියක් නැතුව සීලයක් නැතුව ඒ සීලයයි සමාධියයි නැති තැන ප්‍රඥාව කොහොමත් නැහැ. සීලයයි සමාධියයි නැති කෙනෙක් ප්‍රඥාව තියනවා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක් මිත්‍යාවක්.
ඒතකොට සීලය සමාධියයි නැතුව ඉන්නවා කියන්නේ එතන ප්‍රඥාව කොහොමත් නැහැ. ඉතින් මේ දෙක නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඒකාහං ජීවිතං සෙය්‍යෝ එක දවසක් ජීවත් වී සීලවන්තස්ස ජායි සිල්වත්හා ජායිනෝ ධ්‍යානතිව සිල්වත්හා ධ්‍යානතිව එක දවසක් ජීවත් වීම වටිනවා කියනවා දුස්සීලව අසමාහිතව අවුරුදු 100ක් ඉන්නවට වඩා. ඒ දුස්සීලව අසමාහිතව ඉන්න කාලේ ඉන්නේ ආපු ප්‍රඥාවයි. නැත්නම් අනවබෝධය. සීලය ප්‍රඥාව සීලය සමාධිය කියන කාරණා දෙක ඇති කරගෙන නැත්නම් දියුණු කරගෙන නම් ඉන්නේ එක දවසක් හරි ඒ දෙක තියෙනවා කියන්නේ එතන ප්‍රඥාව තියෙනවා. එහෙනම් ඒ ගෙවන ජීවිතේම අර අවුරුදු 100ට වඩා එක දවස් වටිනවා කියලා කියනවා. එක දවස නෙවෙයි එක පැයක් ඉන්නවා නම් ඒ පැය වටිනවා කියනවා. අන්න එහෙනම් අපි සීල සමාධි ප්‍රඥාවනුයි මේ වඩන්නේ කියලා හිත පහදවා ගන්න ඕනේ. හිත පහදවාගෙන විතරක් හරියන්නේ නැහැ. අපි සීලය වඩන්නට ඕන නොකඩා ආරක්ෂා කර ගන්න ඕන. කිකීව අණ්ඩං චමලිය වාලදින් පියං පුත්තං නායනං ඒකකං තතේව සීලං අනුරක්ඛ මානසා සුපේසලා හෝතු සදා සාගාරවා. කිකීව අණ්ඩා අණ්ඩ කියලා කියන්නේ බිත්තර. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපන්. එතකොට කිකී වණ්ඩං සමලිය වාසි. කිකී වණ්ඩං කියලා කියන්නේ කිකිලියක් බිත්තර දින 21ක්ම රකින්නට ඕන. හරියට රැක්කොත් තමයි පැටව ලැබෙන්නේ. නැත්තම් භාගෙට එහෙම මෙන් රැක්කොත් පැටව ලැබෙන්නේ. චමලිය වාලදින් හිමාලවනේ ඉන්නවා සෙමරමුවා කියලා මුගේ තමන්ගේ ජීවිතයට වඩා වල්ගෙට ආදරේ වල්ගේ කොහෙද පැටලුනොත් ඒ සතා යන්නේ නැහැ. ජීවිතයට වඩා හොඳින් වල්ගේ රකින්න. පියං පුත්තං නයනං ඒකකං එකම දරුවෙක් ඇති මව්පියෝ ඒ එකම දරුවා ආරක්ෂා කරන විදිහට නයනං ඒකකං එකස් ඇති පුජ්‍යලේ එක ඇහැක් තියෙන කෙනෙක් ඒ ඇහැ රකින්නවා වගේ. මොකද එයා දන්නවා ඒ ඇහැ නැති වුණොත් අන්ධයි. එකක් නැති වුණොත් අපි දෙකක් තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නෑ අනික තියෙනවා කියලා හරි හිත හදාගන්න පුළුවන්. හැබැයි දෙකම නැති වෙනකොට එතන අන්ධ වෙනවා. ඉතින් එක ඇහැක් තියෙන කෙනෙක් අනික් ඇහැ ආරක්ෂා කරගන්න ඒකේ වටිනාකම දන්නේ. මේ විදිහට කිලියක් බිජු රකින්නක් මෙන් සෙවරමුවා වල්ගේ රකින්නක් මෙන් ඊළඟට එකම දරුවෙක් ඇති මව්පියන්ගේ දරුවා රකින්නක් මෙන් එක ඇහැක් තියෙන කෙනා ඒ ඇහැ රකින්නක් මෙන් තතේව සීලං අනුරක්ඛ මානසා යම්තාක් සීලේ පවති ආර්ය වූ සීලය ඒ සීලයට අනුව අනුරක්ඛ අනුව රැකීම ඒ කියන්නේ සීලය අනුව ආරක්ෂා කරගන්න කියලා. අන්න සුපේසලා හොත සදා සාගාරවා. සුපේසලෝ සුගති පරායන වෙනවා. කෙලවර උතුම් නිර්වාණ ධර්මයේ පසක් කරගන්න. අන්න ඒ නිසා අපි සබ්බදා සීල සම්පන්නෝ හැමදාම සිල්තුන් වෙලා ඉන්නට සිල්වත් වීම විතරක් හරියන්නේ නැහැ. සමාධිය වඩන්නට ඕන. සමාධිය වැඩෙන්නේ නැහැ. සමාධිය වඩන්නට ඕන. සමාධිය වැඩෙන්න දස කසින දස අසුබ දස අනුස්සති
බ්‍රහ්ම විහාර භාවනා, අරූප භාවනා, ආහාර පටික්කුල මනසිකාර, චතුරාර්ය වවත්වාන මනසිකාරය. මෙන්න මේ භාවනාව දියුණු කිරීමෙන් අන්න ජායනෝ සමාධිය නැත්තම් ධ්‍යාන උපදිනවා. හොඳ සීලයක පිළිදාගත්ත කෙනා සමාධිය වර්ධනය කරගන්නවා. රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය කියලා වර්ග දෙකකට බෙදෙනවා. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි තියෙනවා. එතකොට ඒ රූපාවචර අරූපාවචර සමාධි දියුණු කර ගන්නවා. අට සමාපatti උපදවා ගත්තා. එයාලන් ප්‍රඥාව නැහැ. එයාන් සීලය ඇති කරගෙන සමාධිය පදනම් කරගෙන එයාට තියෙන්නේ පඤ්ඤාංච භාවය මොන වඩන්නට විදර්ශනා කරනවා. අන්නේ විදර්ශනා කිරීමෙන් තමයි ඒ යෝගාවචරයට යථාභූත ඥානය පහළ වෙන්නේ. විදර්ශනා කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වඩන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වැඩිම තමයි විදර්ශනාව කියන්නේ. එකග නොවුන සිතකින්, සංවර නොවුන සිතකින්, නීවරණයන්ගෙන් ගාහණය වෙච්ච කැළඹුණු සිතකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරාට, අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතුවට වැඩක් නැහැ. දැන් අපි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි දැන් 40 ආකාරයකට මෙනෙහි කරන්නේ. චත්තාරිස විපස්සනා. වෙන මොකුත් නෙමෙයි. 40ම තියෙන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍ය කොටස් ටිකක් තියෙනවා, දුකේ කොටස් ටිකක් තියෙනවා, අනාත්මේ කොටස් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තමයි මේ මහා විපස්සනාව, චත්තාරිස විපස්සනාව. දැන් අපි ඒ තමයි පුරුදු කරගෙන යන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙහි ඒ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පරලෝකතෝ ආදී වශයෙන් කියවෙන ආකාරයේ භාවනා පද 40ක් තියෙනවා. ඒ 40 ආකාරයකටම කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන එක. ඒක තමයි මහා විපස්සනාව කියන්නේ. ඒකෙන් තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාව කියන්නේ දැනුම නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකීම තුළ සංසාරේ නිට්ටයයි සබයි සුභයි ආත්මයි කියලා ගත්ත වැරදි දෘෂ්ටිය කැඩිලා ගිහිල්ලා මගේ ආත්මය කියන ස්වභාවයක් මෙතන නැහැ. නිස්සාතෝ නිජීවෝ ශුන්‍යෝ සත්වයේ ජීවයක් නැති ශූන්‍ය දෙයක් කියන අවබෝධ ඥානයේ බැස ගන්නකොට ආගේ අවබෝධය දිනන ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාව ඇති වෙනකොට තමයි මේව දකින්නකොට යන ඇති වෙන නිබ්බේධක ප්‍රඥා කියලා. මේ ඔක්කොම ගැන කලකිරෙනවා. නිබ්බේධක ප්‍රඥා. ඊට පස්සේ තමයි යා මේ කලකිරුණු ලෝකේ අතහැරලා ලෝකෝත්තර වූ නිවනට හිත පහදවාගෙන නිවනේ හිත පිහිටුවනවා. ඒකට 40 ආකාරයකට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් චත්තාරීස විපස්සනා වඩමින් භාවනා විද්‍යාවක ඇතිවෙන විපස්සනා ඥාන ටික නවමහා විදර්ශනා ඥාන කියලා. ඒක ඥානයට වෙන වෙනම සමවදින්න තියෙනවා. අන්න ඒ විදිහට දකිමින් ඉන්නකොට අන්න යාගේ හිත මේ සංසාරයෙන් නිදහස් වෙලා උතුම් නිවන
සාක්ෂාත් කරගන්නවා නිවන අරමුණු කරගන්නවා. ඉතින් ආගේ සඳහා ප්‍රඥාව අපි දියුණු කරන්න ඕනේ. නැත්නම් ප්‍රඥාව කිව්වම අර වරදවා පටලවා ගන්න හොඳ නෑ අර බාහිර තියෙන උගත්කම කියලා. නොයෙක් දේවල් ඉගෙනගෙන විභාග දෙලා ඇති කරගන්නා වූ දැනුම් සම්භාරය නෙවෙයි මේ කියන්නේ. චුල්ලබන්ත ගන්නොත් දැනුම නැහැ. හැබැයි ප්‍රඥාව තියෙනවා. එහෙමනම් අපි දැනුම දියුණු කරන එක නෙවෙයි ප්‍රඥාව දියුණු කරන එක. තමයි කරන්නේ මේ ප්‍රඥාව දියුණු කරගන්න පිරිසිදු සීලය හා පිරිසිදු සමාධිය අවශ්‍යතාවය අපි කලින් බොහෝ අවස්ථාවල අහලා තේරුම් ගන්න තියෙනවා. ඉතින් සීලයේ උපෝසතයේ වශයෙන් අපි සමාදන් වෙලා සීල විසුද්ධිය තමයි මේ ඇති කර ගන්නට යෙදුනේ. ඊළඟ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා තමයි සීලයෙන් කරන්නේ කය වචනේ සංවර කරන එක විතරයි. හිත සංවර වෙන්නේ නැහැ. නරක ආකල්ප දුස්සීල අදහස් හිතට එන එක නතර වෙන්නේ. ආන් එකට සිත සංවර කරන්න කියලා වදාළේ. අන්න ඒක සිත සංවර කරන්නේ භාවනාවේ සමතේ. එතකොට සිල්වලට හිත සංවර වෙන්නේ. සිල්ලුතුන් කියන්නේ කය වචනේ සංවර කරගත්ත පිරිසක් විතරයි. සමාධි වඩන කෙනා තමයි හිත සංවර කරගන්නේ. ආගේ නිසා සීලයක පිළිතාගෙන හිත සංවර කරගන්න සමාධිය වඩන්න ඊළඟ සංවර වූ එක වූ කර්මන්නේ වූ භාවනාවේ යෝග්‍ය වූ නීවරණ යටපත් වුණා වූ සිතකින් විදර්ශනා වඩලා ඒ තුලින් සත්‍ය අවබෝධ කරගෙන සසරෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් අපි සමතයයි වඩන්නට ඕන දැන්. සීලේ වඩාගත්ත නිසා සමතය. ඉතින් අපි ආනාපාන සතිය පිළිබඳව තමයි බොහෝ අවධානය යොමු කරනවා. ආනාපාන සතියෙන් චතුර්ථ ධානයේටම සිත දියුණු කරගන්න ආකාරය අපි කියලා දීලා තියෙනවා. දැන් එනම් තියෙන්නේ අපිට ටික වෙලාවක් උදෑ සිත එකඟ කරගන්න ආනාපාන සති භාවනාව වඩන්න. අපි ආනාපාන සති භාවනාව තමයි දියුණු කරන්න තියෙන්නේ. සිත සමාධිය ඇති කර ගැනීම සඳහා පොද පංච නීවරණ පවතින සිතකට සත්‍ය දකින්නට බෑ. සත්‍ය නම් අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන මේ ත්‍රිලක්ෂණයයි. පිරුමම්මංචකේදී ආනන්දහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පිරුමම් පෑවයින් පස්සේ ආය අපිට ධර්ම අහගන්න කෙනෙක් නෑ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ දේශනා කරපු සියලුම ධර්මස්කන්ධය 82ක් ඕ ධර්මස්කන්ධය මම ධාරණයෙන් දරාගෙන ඉන්නේ මතකයෙන් දරාගෙන ඉන්නේ 82ක් වූ ධර්මස්කන්ධය. ස්වාමීනි තවත් ඔබ වහන්සේ මොනවා හෝ මතක තියාගන්න තියෙනවා. අනාගතයේ මාගේ ශාසනයේ ඔබ වහන්සේගේ ශාසනයේ යම් 15 වෙනි කෙනෙක් ශ්‍රාවකයෙක්ගේ අවබෝධයේ පිණිස මතකයෙන් දරා ගැනීම සඳහා තියනවා නම් ස්වාමීනි දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ නමක් විසින් දේශනා කරන සියල්ල
මම දේශනා කරලා ඉවරයි. ආනන්ද තථාගතවරයන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නේ අකුරු 8ක වචන 3ක දහමක්. සියලු බුදුවරු දේශනා කරන්නේ අකුරු 8ක වචන 3ක දහමක්. මමද පුරාණ බුදුවරයන් වහන්සේලා මේ අනාගතේ පහළ වෙන බුදුවරයන් වහන්සේලා මෙන් මමද ඒ අකුරු 8 වචන 3ක දහම දේශනා කළා. ඒ අකුරු 8 වචන 3ක දහම තමයි සියලුම ශ්‍රාවකයන්ට අනුග්‍රහය පිණිස පවතින. එයයි පරම ශක්තිය. අනිත දුක අනත අනිත දුක්ඛ අනත හරි නේද? තොරට අට්ඨක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. අට්ඨක්කරා අක්කර කියන්නේ අකුරු. පාලියෙන් අක්කර කියන්නේ අකුරු. අක්ෂර කියලා සංස්කෘතයෙන් කියනවා. තොර අට්ඨක්කරා අකුරු 8යි. තීනි පදා පද 3යි. සම්බුද්දේන ප්‍රකාශිතා. සම්බුද්ධයන් වහන්සේගේ ප්‍රකාශය. ප්‍රකාශිතා කියන්නේ පාලියෙන්, ප්‍රකාශනය කියන්නේ සංස්කෘතිය. සිංහලෙන් ප්‍රකාශනය කියන්නේ එළි දැක්වීම නැත්නම් යම් කෙනෙක්ට යමක් අවබෝධ වීම සඳහා යමක් පැවසී ප්‍රකාශනය ඒකල් ගාන්ධ ප්‍රකාශනය කියන්නේ පොතක ලියලා දෙන එක. ලිපියකටත් කියනවා ප්‍රකාශනය කියලා, කටින් කියන එකත් කියනවා ප්‍රකාශනය කියලා. එතකොට නැත්නම් සංදේශය කියන්නේ. සංදේශය නැත්නම් ලිපිය නැත්නම් ලියුම පාලියෙන් කියනවා ශාසනය කියලා. ශාසනය කියනවා පාලියෙන් සංදේශය. ලියුම ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශනය ලිපිය කියමන තමයි මොකද්ද? ශාසනය තමයි අකුරු 8යි වචන 3යි. ඉතින් මේ අකුරු 8ක වචන 3ක දහමක් තමයි දේශනා කරේ. ඒ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ආවෙට එකක් නේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න කියනවා මොකේද? පංචස්කන්ධේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ. තම පංච උපාදානස්කන්ධ. එතකොට අනිත්‍ය දසාකාරයකට අවබෝධ කරගන්න. දුක්ඛය 25 ආකාරයකට අවබෝධ කරගන්න කියනවා. අනාත්මය 5 ආකාරයකට අවබෝධ කරගන්න කියනවා. එතකොට කීයද? 40යි. ඒ 40ට කියනවා මොකද්ද? චත්තාලීස මහා විපස්සනා කියලා. එතකොට මේ අපි වඩන්නේ කොටින්ම මොකද්ද? චත්තාලීස මහා විපස්සනා කියලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය 10යි, දුක්ඛ 25යි, අනාත්ම 5යි. එතකොට අපි එයින් දැන් භාවනා කොටස් කීයක් කළාද? 13ක් කළා. කියන්න බලන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඊළඟට අනාත්ම නැන්නේ අනිත්‍ය, දුක්ඛ, රෝග, ගන්ධ, සල්ල, ඊළඟට අග, ආබාධ, පරි, පලෝක, ඊති 10යි. ඊළඟට
උපද්දවා බය උපසංගා කියන 13කට අපි බැලුවා. ඒතර අද අපිට තියෙන්නේ එතන මෙහාට යන්න. හැබැයි ඔය 13ම දැන් භාවනා කරලා ඉන්න ඕනේ. දැන් ඒක නිසා 13ම එකපාරේ අරගෙන කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අනිච්චා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍ය බව. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන බව. ඇති වෙන නැති වෙන ස්වභාවය පංච උපාදානස්කන්ධය දකින්න. ඊළඟට දුක්ඛ නින්දිත බව. දුක්ඛ කියන්නේ මොකද්ද? නින්දිතයි කිස් රූප වේදනා සංඥා විඥානයන්ගේ දුක්ඛ ස්වභාවය නැත්නම් නින්දිත ස්වභාවය නැත්නම් ඉෂ්ඨ ස්වභාවය දුක ස්වභාවය දකින්න තියෙනවා. ඊළඟට රෝග මේ පංච උපාදානස්කන්ධේ මහා ලෙඩක් විදිහට දකින්න තියෙනවා. රෝග ඊළඟට ගණ්ඩා මේක කුණුණු ගෙඩියක් කුණුණු පණෝ පිරිච්ච පණු ගෙඩියක් වගේ තමයි මේ රූප වේදනා සංකාර විඥාන ඒ විදිහට දකින්න ගණ්ඩා. ඊළඟට සල්ලා ශරීරයට ඇලී පවත්නා වූ ගලවාගත නොහැකි ගලවුණොත් ජීවිතක්ෂේපක් වෙන්නා වූ ශරීරයට ඇලී තබන උලක් මේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා අයින් කරන්න බෑ. අයින් කරොත් සත්‍යයක් නැති වෙනවා. ඊළඟට අග කියලා කියන්නේ පාපය. මේක පාපයක්. රූපේ පාපයක්. වේදනා සංකාර විඥාන පාපයක්. හටගත්තේ පාපයක් නිසා. තණ්හාව නැති පාපයෙන් හටගත්තා. ඒකකොට මේක පාපයක් වශයෙන් දකින්න. ඊළඟට ආබාධ. මේක ආබාධයක් වශයෙන් කියලා කියනවා. මේ පංච උපාදානස්කන්ධ. පරේ අනුන්ගේ දෙයක් මට අයිති නැති අනුන්ට අයිති දෙයක්. අනුන්ට අයිති දෙයක් පිළිදලා කියනවා. පරේ. ඊළඟට මොකද්ද? පලෝක කියන්නේ පළදු වෙනවා. කැටි බිඳි යන ස්වභාවය. ඒ කියන්නේ පළදු වෙනවා. වහා කුම්භූක මං කායම මං විදිත්වා ශරීරය හරියට මැටි බහන් දෙයක් වගේ කැඩිලා යනවා. පළෝක කියන්නේ අයිස් කැටයක් වගේ දියවිලා යනවා. ඊළඟට ඊටි ව්‍යසනය සුනාමි වගේ නායයන් වගේ මා සුළුසුලන් වගේ මා ලෙඩ රෝග වගේ අමනුෂ්‍ය දෝෂ වගේ නොඑක් ආකාරයෙන් ව්‍යසනයක් තමයි මේ පංච උපාදානස්කන්ධය. ඊළඟට උපද්දව මේක උපද්‍රවයක්. කියන්නේ උපද්‍රව ගොඩක් මේ පංච උපාදානස්කන්ධය. ඊළඟට බය හැටියට දකින්න කියන මේ රූපය වේදනා සංඥා සංකාර විඥානයේ කියන මේක බය. මේක බය වූ ස්වභාවයෙන් බය වෙන්න ඕනේ. මේක බය ධර්මයක්. උපසංගා මල පෙරේත දෝෂයක් වගේ. හරියට ශරීරයේ යටපත් වී තියෙන හිටි හැටි නැගී යනා වූ මල පෙරේත දෝෂයක් වගේ. අමනුෂ්‍ය දෝෂයක් වගේ. වින දෝෂයක් වගේ තමයි මේ පංච උපාදානස්කන්ධය හිටි හැටි කිපෙන්නේ. රූපේ කිපෙනවා, වේදනා සංඥා සංකාර කිපෙනවා. හිටි හැටි කිපිලා ලෙඩ වෙලා බෙහෙත් ගමින් අවුරුදු ගණන් ඉන්න වෙනවා. මේ දැන් තියෙන තත්ත්වය නෙවෙයි. පැයෙන් දෙකකින් වෙනස් වෙන්න පුළුවන්. එච්චර වෙලාවක් අත්දැකීම. පුංචි වෙලාවක් තුළ භයානක රෝග වැළඳෙන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මේ විදිහට දකින්න කියලා කියනවා මේ පංච උපාදානස්කන්ධය. එතකොට ඔන්න ඔය ක්‍රම 13ම ඊළඟට අපිට එතකොට චාලා කියන තැන ඉඳලා පටන් ගන්නවා. ඔය 13ම එකවර බලමින් පංච උපාදානස්කන්ධේ අනිච්ච බැලුවා, දුක්ඛ බැලුවා, රෝග බැලුවා, ගණ්ඩ බැලුවා, සල්ල බැලුවා, අග බැලුවා, ආබාධ බැලුවා,
ඔව් පළෝක බැලුවා පරේ බැලුවා ඊති බැලුවා උපත්‍රව බැලුවා ඊළඟට බය උපසර්ග මෙන්න මේ විදිහට 13ම බලාගෙන ඉන්න. බලමින් පංච උපාදානස්කන්ධේ බලමින් මේ විදිහට විදර්ශනා කරන්න තියෙන දැන් ඉන්න පටන් ගන්න.